අද 2020 ජූලි 4 සිරසුරාදා සිරස්තල බ්‍රිතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාවට වසර 14ක සිරදඬුවම්. පාස්කු වගේ ප්‍රහාරයක් ලන්ඩන් නුවර සැලසුම් කරලා. සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ප්‍රහාරයට පෙර මුදල් වියදම් කළ හැටි කොමිසමේදී හෙළිවේ. හිස් චෙක් පත් 10කටත් අස්සන් තබලා. පසුගිය සති 4 තුල බන්ධනාගාර සිරමැදිරි වලින් ජංගම දුරකථන 1100ක් සොයාගනී. වැඩිම සංඛ්‍යාව මීගමුව බන්ධනාගාරයේ. කොළඹ වරායේ නැගෙනහිර ජටියට ගොඩබෑ දොමකර ප්‍රමාණයෙන් කුඩා බව වරායේ හිටපු සභාපති කියයි. කොවිඩ් සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඇමරිකානු ජනපති නිදහස සමරයි. බොලීවියාවේ කොවිඩ් මලසිරුරු වීදිවල භූපදානය කරේ. This is Other Therana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ඇසල පුරපසළොස්වක පොහෝ දිනය අදයි. ඇදිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හේතුවෙන් 3 මාසකට පසු දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සැදැහැවතුන් අද පෙහෙවස් සමාදන් වුණා. තුසිත දෙව්ලොව විසූ බෝසතුන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරුගේ මහා බිනිෂ්ක්‍රමණය, පස්වක තවුසන් අර්බයා ප්‍රථම ධර්මදේශනාව පැවැත්වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඇසළ පොහොය බෞද්ධයින්ට වැදගත් වනවා. එබැවින්ම භික්ෂුන් වහන්සේ වස් එළඹීම අරඹන්නේද ඇසළ පොහෝ දිනයේදී. ඇසළ පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා බෞද්ධයින් අද වෙහෙර විහාරස්ථානවලට රැස්ව ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වුණා. COVID-19 වසංගත තත්ත්වය පාලනය සඳහා පැන වූ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමත් සමග මාස 3කට පසු දිවයින පුරා විහාරස්ථානවල සැදැහැවතුන් පෙහෙවස් සමාදන්ව සිටිනු අද දක්නට ලැබුණා. මේ අතර අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 200 වන ධර්මදේශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී අද පැවැත්වුණා. මෙවර ධර්මදේශනය පවත්වනු ලැබුවේ පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදුගොඩ අභයතිස්ස හිමියන්. යුදබිය අවසන් කිරීමේ ජීවිත දානේ මහා පරිත්‍යාගයේ දානේ සිද්ධ කළා. ඒ වගේම කොරෝනා වසංගතයක් රටට ආවා. ඒව නැති කිරීම සඳහා මේ මහා ප්‍රශස්ත වැඩ පිළිවෙලක් යන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඒ ක්‍රියාකාරීත්වය යටතේ. එතකොට ඒකට පදනම හැදුවෙත් ඔබතුමා. ඔබතුමා තමන්ගේ ජීවිත කාලයේ මිනිස්සෙක් මේ දේශයට දිය හැකි දිය යුතු සියල්ලම උපරිමයෙන් දීපු කෙනෙක් හැටියට සන්තෝෂ වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැලසුම් කළ බව බ්‍රිතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා. විදේශ මාධ්‍ය අනාවරණ කළේ ISIS සංවිධානයට අයත් ඇයට අධිකරණය විසින් වසර 14ක සිරදඬුවම් ලබා දී ඇති බවයි. The big story. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන් නුවරට එල්ල කිරීමට සැලසුම් කළ මෙම කාන්තාවගේ වයස අවුරුදු 36ක්. ඇය ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා පසුගියදා එක්සත් රාජධානියේ ශාන්ත පවුලු දේවස්ථානයටද පැමිණ තිබෙනවා. ඇයගේ අපේක්ෂාව වී ඇත්තේ මෙරට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන් නුවරට එල්ල කර විශාල පිරිසක් ඝාතනය කිරීමයි. අදාළ දේවස්ථානයට මෙන්ම තවත් සංචාරක හෝටලයකටද ප්‍රහාර එල්ල කිරීමට ඇය සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ඇය වතරංගුවට ගෙන ඇත්තේ දැඩි අන්තවාදී මතදරන්නන් ලෙසින් පෙනී සිටි බ්‍රිතාන්‍ය රහස් පොලිස් සහ බුද්ධ්‍යාශ නිලධාරීන් විසින්. What was you going to do in the church? I was going to have the rucksack on. You know, like what happened in Sri Lanka. Well, tell me what you were going to do with Well, killing her and do the same thing. And you would have died as well. Yeah. And the other people in there. I thought that's my way to heaven. I thought that's my way for forgiveness. විදේශ මාධ්‍ය වාර්තා කළේ 2007 වසරේදී ඉස්ලාම් ධර්ම වැළඳගෙන ඇති ඇය අන්තර්ජාල දේශන ඔස්සේ අන්තවාදයට නැඹුරු වී ඇති බවයි.
එමෙන්ම IS සංවිධානයේ බ්‍රිතාන්‍ය නියෝජිතයෙක් ලෙසද ඇය කටයුතු කර තිබෙනවා. ඇය විසින් පණිවිඩ හුවමාරු කණ්ඩායමක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සටහන් තබා පවසා ඇත්තේ තමන් ලන්ඩනයේ පළමු කාන්තා මරාගෙන මැරෙන බෝම්බකරු බවට පත්වීමට දැඩි අධිෂ්ඨානයෙන් සිටින බවත් ප්‍රාණ පරිත්‍යාගයක වෙමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවයි. එමෙන්ම ශාන්ත පවුලු දේවස්ථානයේදී චාල්ස් සහ ඩයනා විවාහ මංගල්‍යයේ ඡායාරූප දෙස බලමින් මෙම පල්ලිය බිමහෙලීමට ඇතනම් යනුවෙන්ද ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් පවසා තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ත්‍රස්තවාදී කාන්තාවට වසර 14ක සිරදඬුවම් නියම වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත ගොඩබාන ලද දිගින් අඩු ගැන්කී දොඹකරවලට චීන රජයට අයත් CICT ජැටියේ ඇති විශාල ප්‍රමාණයේ දොඹකර සමග තරගකාරී ලෙස මෙහෙයුම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු මහතා පෙන්වා දෙනවා. මේ අතර වරාය වෘත්තීය සමිති සඳහන් කළේ ඊයේ නැගෙනහිර ජැටියට ගොඩබාන ලද දොඹකර මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාද සිදු ඇති බවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් පසුගිය දා කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ වරායට රැගෙන ගැන්ට්‍රි දොඹකර 3 නැගෙනහිර පර්යන්තයේ ගොඩබෑම සිදු වුණා. 2014 වසරේදී වරාය අධිකාරිය විසින් ඇනවුම් කරනු ලැබුවේ කන්ටේනර් 26 තීරු වලින් සමන්විත විශාලතම ප්‍රමාණයේ නෞකාවල මෙහෙයුම් සිදු කළ හැකි මෙවැනි දොඹකරයි. නමුත් එම දොඹකර ඇඳවුම 2015 වසරේදී විශේෂ භාරව සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් අවලංගු කරනු ලැබුවා. පසුව 2018 වසරේදී විශේෂ භාරව සිටි සාගල රත්නායක අමාත්‍යවරයා කන්ටේනර් 20 තීරු වලින් සමන්විත සාමාන්‍ය නෞකාවල මෙහෙයුම් සිදු කළ හැකි මෙම ගැන්ට්‍රි දොඹකර 3 ඇනවුම් කිරීමට පියවර ගත්තා. මෙම දොඹකර ඇනවුම අත්හිටුවීම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදුව ඇති අවාසිය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා අද දෙරණට කරුණු පැහැදිලි කළා. මේ දොඹකර මේ පර්යන්තයට දැම්මයි කියලා මේ පර්යන්තයට ගේන්න පුළුවන් නැව්වල මෙහෙයුම් කරන්න බෑ. මොකද මේ පර්යන්තයට එන නැව්කා අති විශාලයි. අද තියෙනවා එක නැවක බහලු 20000කට වඩා ගෙනියන්න පුළුවන් නෞකා. මේ 20000කට වඩා ගෙනියන්න පුළුවන් නෞකාවල උසත් වැඩි, ඒ වගේම නෞකාවේ පළලත් වැඩි. එතකොට අපි 2014 ඇනවුම් කරේ අර උස්ස වැඩි සහ අර පළල නැවක මෙහෙයුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 26ක් වගේ තමයි ලොකුම නැව්වල පළල මේ වෙලාවේ තියෙන්නේ. එතකොට 26කට වඩා වැඩියෙන් අපේ දොඹකරයකට බහලුවක් ගන්න යන්න බැරි නම් මේ නැව දෙපැත්තට හරවන්න වෙනවා. ඒ නිසා ඒ කාලේ අපි ඇනවුම් කරේ මේ මහා විශාල දොඹකර. ලෝකයේ ඒ වෙලාවේ අපි ඇනවුම් කරනකොට විශාලම ඇනවුම කරේ අපි ලෝකයේ. ඒ දොඹකර ටික තමයි මේ පහුගිය රජය 2015 ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ මිලදී ගැනීම හොසි කරා. ඒ මිල වැඩි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ මේක ගන්න උත්සාහ කරා. නමුත් අඩුම ගානේ අර මිලට ආසන්නයෙන්වත් මිලදී ගන්න බැරි වුණා. ඊට පස්සේ මේ අය මේක පෞද්ගලීකරණය කරන්න උත්සාහ කරපු නිසා මේ ප්‍රශ්නය දිගටම පවත්වාගෙන ගියා. තියෙන ගැටලුව ඒක නෙමෙයි. දැන් 2015 අපි ඔය දොඹකර ටික ගෙනාවා නම් අවම වශයෙන් අපි අවුරුද්දට මේ හදලා තියෙන මීටර 400න් ඩොලර් මිලියන 100කට වැඩි ආදායමක් ගන්නවා. ඒ වෙලාවේ සැලසුම් කරලා තිබුණේ දොඹකර වලින් මෙහෙවන බහළු වලින් ලැබෙන ආදායමෙන් මේ පර්යන්තය ඉතුරු ටිකක් හදන්න. අවුරුදු 3ක් ඇතුළත සමස්ත පර්යන්තයම හදන්න අපිට තිබ්බ 7-5ක් ණයට ගන්න නැතුව අර ලැබෙන ආදායමේ. එහෙම වුණා නම් අවුරුදු 3කට පස්සේ මේකේ අවම ආදායම ඩොලර් මිලියන 450ක් 500ක්. එදා ඉඳලා මිලියන 450 500 ගානේ රටට නැති කරේ ඒ වෙලාවේ පාලනය කරපු අදූරදර්ශී පාලකයන්ගේ තිබිච්ච වැරදි නිසා. මේ අතර වරාය වෘත්තීය සමිතිද සඳහන් කළේ නැගෙනහිර පර්යන්තයට ගොඩබාන ලද දොඹකර ඇනුම් කිරීමේදී වංචා හා දූෂණද සිදුව ඇති බවයි. මේ ජයබහලු පර්යන්තේ තියෙන ප්‍රශ්නෙම බහුපාරක් ඔබතුමාලා ගිහලා නැගෙනහිර පර්යන්තේ මේ දැනට ගෙනල්ලා ගොඩබාන්නේ නැතුව තියෙන ග්‍රැන්ටි දොඹකර සවි කරත් ඒ ප්‍රශ්නෙම එනවා. මොකද මේවා කොට තත්ත්වයේ ඒවා. මේකේ කන්ටේනර් 20 දක්වා නෞකා මේවන්න පුළුවන්. නික ඒත් නැව හරවන්න වෙන කතාව කොහොමද තියෙන්නේ? නෑ. කොටයි කියලා කියනවා. නෑ කොටයි කියලා කියනවා. ඒක ලොකු කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ පර්යන්තේට තාම 3යි තියෙන්නේ. මේකට 12ක් වුණ. ග්‍රැන්ටි දොඹකර 12ක් වුණ. 3යි ගෙනාවේ. මේක ඇත්තටම මේකට ගෙනාපු එක නෙමෙයි. මේක ගෙනාවේ JCT එකට. අර්ජුන රණතුංග අමාත්‍යවරයා ආපු ගමන් කළේ කිසිම හැවිල්ලක් බැරිල්ල. අර රාජපක්ෂ ආණ්ඩුව පන්නන්න ෆුල් ට්‍රයි එකක් දුන්න නිලධාරීන් ටිකක් හිටියනේ. මිනිස්සු කිව්ව දේවල් ටික අහලා කිසිම හැවිල්ලක් බැරිල්ලක් නැතුව අර ග්‍රැන්ටි ක්‍රේන් ඕඩර් එක කැන්සල් කරනවා. මේක තමයි අපිට වෙච්ච පළවෙනි වැරද්ද. එක ක්‍රේන් එක ඩොලර් මිලියන 2ක් වැඩියෙන් ගෙනලා තියෙන්නේ. මේ ක්‍රේන් එකක් ගන්න පුළුවන් 5.7ක් වෙනකොට චීනේ. නමුත් අපි ගෙනලා තියෙන 8.7 මට මතක විදිහට මුළු ඔක්කොගේම වටිනාකම 25.7ක්. ඒතකොට තුනෙන් බෙදුවම එන ගාන.
පාස්කු ප්‍රහාරයට පෙර සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්ෂාෆ් අහමඩ් විසින් රුපියල් ලක්ෂ 340ක මුදලක් බැංකුවෙන් ලබාගෙන ඉන් ලක්ෂ 65ක් රැගෙන ගිය බව ඉන්ෂාෆ් අහමඩ්ට අයත් කොලොසස් තඹ කර්මාන්ත ශාලාවේ කළමනාකරු සනුන් මොහමඩ් ඉෂාඩ් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කළමනාකරු කොමිසමට පැවසුවේ ඉන්ෂාෆ් අහමඩ්ගේ නවතම සුකෝපභෝගී ජීප් රථයේ පොත තමන්ට දී හිස් චෙක්පත් 10කටද අත්සන් තැබූ බවයි. ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දුන්නේ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්ෂාෆ් අහමඩ්ට අයත් කොලොසස් තඹ කර්මාන්ත ශාලාවේ කළමනාකරු සනුන් මොහමඩ් ඉෂාඩ්. කොලොසස් කර්මාන්ත ශාලාවේ මෙරට සේවකයන් 30 දෙනෙක් ඉන්දියානු ජාතිකයන් 20ක් නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන්ද සේවය කළ බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා. කළමනාකාරවරයා පැවසුවේ කොලොසස් සමාගමේ නිෂ්පාදිත තඹබට වැඩි වශයෙන් ඉන්දියාවට අපනයනය කරන බවත් 2012 සිට 2019 දක්වා කාලය තුල ටොන් 20 බැගින් වූ බහලුම් 370ක් අපනයනය කළ බවයි. විදේශිකයන් සඳහා වීසා ලබා ගැනීම සිදුවන්නේ කෙසේදයි කොමිසම විමසූ අවස්ථාවේ කළමනාකාරවරයා පැවසුවේ එය වාණිජ්‍ය අමාත්‍යාංශය හරහා අවසරය ගෙන සිදුවන බවයි. ඉන්ෂාෆ් ප්‍රහාරයට පෙර මිලදීගත් ලෑන්ඩ් ක්‍රූසර් වර්ගයේ නවතම ජීප් රථයක් අප්‍රේල් 18 වනදා තමන් දුටු බව කළමනාකාරවරයා සඳහන් කළා. එමෙන්ම මීට වසර 3කට පෙර සිය ප්‍රධාන කාර්යාලයේ සාකච්ඡා පවත්වන කාමරයේ ඉන්ෂාෆ් ඉල්හාම් යන සහෝදරයන් දෙදෙනා ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බේ පිපිර වූ ජමිල් සමග අරාබි භාෂාව අධ්‍යයනය කළ බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා. 2019 අප්‍රේල් 17 වනදා පසුර 1:30ට සිය කාර්යාලයට පැමිණි ඉන්ෂාෆ් රුපියල් මිලියන 34ක මුදලක් ලියූ චෙක් පතක් ලබා දී එය මුදල් කරගෙන එන ලෙස තමන්ට දැන්වූ බව කළමනාකාරවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එම මුදලින් රුපියල් ලක්ෂ 54ක් සහෝදර ඉෆ්ලාල් අහමඩ්ගේ බැංකු ගිණුමටද ඉන්ෂාෆ්ගේ ගිණුමට රුපියල් මිලියන 27.5ක්ද ඉතිරි රුපියල් ලක්ෂ 11ක් සේප්පුවේද දමනු ලැබුවා. කළමනාකරු පැවසුවේ පසුදිනේ නැවතත් රුපියල් ලක්ෂ 54ක චෙක් පතක් ලියා දුන් බවයි. එදිනම තිරෝදරත්වයකින් කාර්යාලයට පැමිණි ඉන්ෂාෆ් සතුව තිබූ පිටේ බැඳගෙන යන ආකාරයේ බෑගයකට මුදල් පෙරවූ බවත් එහිදී කහපාට කලිසමක් සහ කැප් එකක් බෑගයේ තිබූ බව සාක්ෂිකරු සඳහන් කළා. අනතුරුව අප්‍රේල් මාස 18 වනදා රාත්‍රී 7-8 අතර කාලය තුල ඉන්ෂාෆ් නැවත සිය සුඛෝපභෝගී ජීප් රථයෙන් කාර්යාලයට පැමිණ තමන්ට රුපියල් ලක්ෂ 65ක මුදලක් ජීප් රථයේ පිටුපස තබන ලෙස ප්‍රකාශ කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා. කළමනාකරු පැවසුවේ හිස් චෙක්පත් 10කට අත්සන් තබා නව ජීප් රථයේ පොත සහ ලියකියවිලිද තමන්ට දී ඉන්ෂාෆ් ජීප් රථයෙන් තනිවම පිටව ගිය බවයි. ගත වූ සති 4 තුළ බන්ධනාගාර 28ක් තුළ කළ වැටලීම්වලදී රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන 1102ක් බහරයට ගැනීමට ආරක්ෂකාංශ නිලධාරීන්ට හැකි වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම බන්ධනාගාර තුළදීම සොයා ගැනුණු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 116ක්. කොළඹ රිමාන් බන්ධනාගාරය, කොළඹ මැගසින් බන්ධනාගාරය, වැලිකඩ, බූස, මීගමුව, ගාල්ල, දුම්බර ඇතුළු මෙරට බන්ධනාගාර 28 ගත වූ සති 4 තුළ ආරක්ෂකාංශ නිලධාරීන් විසින් හදිසි සෝදිසි මෙහෙයුම් දියත් කළා. එහිදී රැඳවූවන් සතුව තිබී ජංගම දුරකථන 1102ක් සොයාගැනුණු අතර ඉන් වැඩිම ජංගම දුරකථන ප්‍රමාණයක් සොයාගෙන තිබුණේ මීගමුව බන්ධනාගාරයෙන්. එය 277ක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම සිම් කාඩ් පත් 688ක් මෙන්ම ජංගම දුරකථන බැටරි 1310ක්ද සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සොයාගෙන තිබෙනවා. කොළඹ රිමාන් බන්ධනාගාරය, කොළඹ මැගසින් බන්ධනාගාරය, මීගමුව සහ දුම්බර යන බන්ධනාගාරවලින් සොයාගෙන තිබූ ජංගම දුරකථන හෑන්ඩ් ෆ්‍රී ගණන 77ක්. රුපියල් 9999ක මුදලක්ද සොයාගෙන තිබුණේ පල්ලන්සේන, පල්ලිකැලේ, කුරුවිට, දුම්බර සහ වැලිකඩ යන බන්ධනාගාරවලින්. එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 116ක්ද ගත වූ සති 4 තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සොයාගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් අද පෙරවරුවේ අනුරාධපුර මිහින්තලය ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී මහා සංඝරත්නය විසින් ජයපිරිත් සජ්ජායනයක්ද පැවැත්වුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම මහත්මිය අද පෙරවරුවේ අනුරාධපුර මිහින්තලේ ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී සෑම් මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්පත් සුමන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ජනාධිපතිවරයා ආරණ්‍ය සේනාසන භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහි පැමිණ සිටි බැතිමතුන් සමග සුහද පිළිසඳරකද නිරත වුණා.
දහම් පාසලේ මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ජනහමු කිහිපයකට සහභාගී වුණා. අනුරාධපුර කඩපනහ අසල ඊයේ රාත්‍රියේ සංවිධානය කර තිබූ ජනහමුවට ජනාධිපතිවරයා සහභාගී වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උද්දික ප්‍රේමරත්න මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන්. මින් අනතුරුව ජනාධිපතිවරයා සහභාගී වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ශහන් සේමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමුවටයි. එහිදී පැමිණ සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. දකුණු පළාතේ තරුණ තරුණියන් දහස් ගණනක් ඉලක්ක කරගනිමින් නව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ බෙලියත්ත ප්‍රදේශයේදී පැවැත්වුණා. දැන් වරාය මොකද වෙලා විකුණලා හම්බන්තොට වරාය දැන් චීන වරාය ගුවන්තොට වල විකුණන පෙට්‍රෝල් පැටවා යම් කිසි රාෂ්ට්‍රානුකූල ප්‍රශ්නයක් නිසා ඒක ප්‍රමාද වුණා. ජනාධිපතිතුමා ගිය වෙලාවෙත් මම ගිය වෙලාවෙත් ඉන්දියානු අගමැතිවරයා කිව්වා මේක අපේ ගමේ වැඩක් කරුණාකරලා මේකට අත ගන්න එපා. මේවා පිටරටට විකුණන්න නෙමෙයි අපි මේවා හැදුවේ. මේ නව රජයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවලා අලුත් ගමනක් යනවා. රටේ සංවර්ධනය මොකද ගෝඨාභය මහත්තයා දෙපළක් ගත්තම රැය වෙනකම් වැඩ කරනවා. අපි ඒකට සහාය අපි ලබා දිය යුතුයි. අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ඩී.වී. චානක මහතාගේ කුඩාවැල්ල නිවසේ සංවිධානය කර තිබූ ජනහමුවටයි. අද නම් ඉන්න ඕන තරම් ඇවිල්ලා කියන්න අපි දෙන්නම් 20000ක් කිය. හැබැයි ඔය සජිත් මහත්තයා පටන් ගත්තේ කොහෙන්ද? ඉස්සෙල්ලම කිව්වා මං 60000ක් දෙනවා. කවුරු හරි ආර්ථික උපදේශකයෙක් ඇවිල්ලා කිව්වා 60000ක් දෙන්න බෑ කොහොමවත් කිය. ඊට පස්සේ කිව්වා 25000ක් කිය. දැන් කියනවා 20000ක් කිය. හැබැයි ආණ්ඩුවේ හිටියනම් 1000ක්වත් හම්බෙන්නේ නැහැ. කියයි කොස්කොල කන්න ක්‍රෝඩන් කොල කන්න කිය. මේ රටේ හැම පුරවැසියෙකුටම හොඳ වතුර ටිකක් ලබා දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා. ඊළඟට අපි දන්නවා රක්ෂා ප්‍රශ්නේ. ඒකේ තමයි අපි කර්මාන්ත පුරයක් හදන්නේ. දැන් හම්බන්තොට ජනාධිපතිවරයා විශේෂයෙන්ම ෆාමසූටිකල් ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් වලට දෙන්න අක්‍ර 450ක් අපෙන් ඉල්ලුවා. ඒක වෙන් කරලා තියෙනවා හම්බන්තොට ඉස්පිරිතාලිකාවෙන් අල්ලලා අක්‍ර 450ක් වෙන් කරගෙන තියෙනවා. ඉතින් දැන් කර්මාන්ත ක්‍රමානුකූලව ගේන්න ඕන. එතුමා ටයර් කර්මාන්ත ශාලාවක් දාන්න හම්බන්තොට බලාපොරොත්තු වෙනවා. ඒකට 135ක් රබර් ලබා දිය යුත්තේ අපි. මොණරාගල, මාතර, කාල්ලි තරුණ තරුණියන් මේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන්කම තියෙනවා. පිටගම්කාරයන් මැතිවරණයට ඉදිරිපත් කිරීම තමන් කළ එක් වැරැද්දක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අලුත්කඩේ ප්‍රදේශයේදී පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භක ප්‍රචාරක රැළිය ඊයේ රාත්‍රියේ අලුත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වුණා. මං අහන්නේ ගිය අවුරුදු 5ේදී කවුද අලාභයක් වුනේ? තමන් පේමන්ට් එකේ බිස්නස් කරත්, තොග වෙළඳාම කරත් ආදායම් වැඩි වුණාද අඩු වුණාද? මම වැරදි දෙකක් කරා. එකක් තමයි 2010 අපේක්ෂ මුස්ලිම් අපේ 3 දෙනෙක් දැම්මා. කවුරුවත් ආවේ නැහැ. අපි දෙන්නෙක් දැම්මා, දෙන්නම ආවා. 3 දෙනෙක් ඡන්දය කියන්නේ එක මුස්ලිම් മന്ത്രിවරයෙක්වත් නැහැ. දෙන්නෙක් අපේක්ෂකව කියන්නේ മന്ത്രിවරු දෙන්නම එනවා. ඒක මතක තියාගෙන ඡන්දෙ දෙන්න කියලා මං කියනවා. ඔය පිටකංකාරයෝ දැන් මේ වැරද්දත් මං කළා තියෙනවා. පිටකංකාරයෝ පිටින් ඇවිල්ලා පිටට පයින්නවා. මොනා කරන්නද? දැන් මිත්‍රවරුනි, දැන් අපේ ජනාධිපතිවරණය තිබ්බා. ඒ තිබ්බ අපේක්ෂකයා අපි කවදාත් පරිදින්නේ නැති විදිහට ලක්ෂ 15කින් පෙරදුනා. ඊට පස්සේ විපක්ෂයට ගිහිල්ලා අද මහගෙදරගේ වෙලින්තැන් වලට ගිහිල්ලා කියන කතා කියනවා මේ ආර්ථික 1.11 කියලා හිතන මේ අය කියනවා හැම පවුලකටම රුපියල් 20000ක් දෙනවයිලු.
මම මෙයාගෙන් අහන්නේ මේ 20000 වැඩි කරනවා ලක්ෂ 62කින් බිලියන 125යි. කරන්න පුළුවන් දේවල්ද? බිලියන 125 මාසෙකට නම් අවුරුද්දකට බිලියන 1550යි. අපේ මුළු ආදායම 1900යි. මේ වගේ පට්ටපල් බොරු ගහන එකේ වෙලා නාස්ති කරන්න ඕනේද මේ වගේ බොරුකාරයෝ? පුදුමයි ලක්ෂ 15කින් පෙරදුන එක. අලියා නැකිටින්න චුට්ටක් වෙලා යනවා. නමුත් උව නැකිට්ටුවාම කාටවත් උව වටන්න බෑ කියන එක මේ අවස්ථාවේදී මම ආඩම්බරෙන් කියන්න කැමතියි. දිනෙන් දින උණුසුම් වන 2020 මහමැතිවරණයේ අපේක්ෂකින් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. වරාය අපේ වුණාට දොබකර අපේ වුණාට තීන්දුව ගන්න කවුද? ඉන්දියාව. ඉන්දියාවක දොබකර බාන්න දෙන්න බෑ. ඊට පස්සේ සේවක උද්ඝෝෂණය කරා. ඊට පස්සේ මැදමුණට එන්න කිව්වා සේවකයන්ට. ගිහිපලා මහින්ද රාජපක්ෂ මහත්තයා පීබී ජයසුන්දරට කතා කරලා බෑවට කමක් නැද්ද කියලා. පීබී කිව්වා පොඩ්ඩක් ඉන්න සර් කියලා. පීබී ඇහුවා ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් කිව්වා බෑවට කමක් නැහැ හයි කරන්න බෑ කියලා. දැන් බෑවේ හිම. ඊට පස්සේ මහින්ද මහත්තයා පුරුෂ සමිතිය වලට කියනවලු හයි කරන්න ඉතින් වෙන වැඩක් කරන්න වෙයි. ඒකන උද්ඝෝෂණ කරන්න වෙයි. මේ අපේ රටක්ද මේක? මම අහන්නේ එක දේ එහෙනම් මේ රට පාලනය කරන්නේ කවුද? ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය නේද? ඉන්දියානු තානාපති කාර්යාලය තමයි අපේ රට පාලනය කරන්නේ. පහුගිය ආණ්ඩුව වලලපු බිම්බෝම්බ ගලවන්න ඕනේ පරස්සමෙන්. දැන් ජිප්පෝ කියනවා ඉක්මනට ගලවන්නලු. ඇයි? එතකොට අතේපත්තු වෙනවනේ. ගලවන්න යන එකාගේ. බිම්බෝම්බ හයි කරන කාලේ කටක් ඇරියේ නෑ. කලින් ආණ්ඩුව කිවිසුම් අස්සම් කරලා. ඒකේ තියෙන්නේ ජපානයෙන් අපි ණයක් ගන්නවා. ණය හදලා අපි ජැටිය හදනවා. ණය ගෙවනවා අපි ජපානයට. ජපානයේ ඉන්දියාවයි ජැටිය පාලනය කරනවා. ඒ කියන්නේ ආදායම මේගොල්ලන්ට. ණය පොලියා ගෙවනවා අපි. මරු කිවිසුමක් ඒක. මහ බැංකුව ගැන කතා කරා ජනාධිපතිවන්ට පෙර අද අපි අහනවා මහ බැංකුව සම්බන්ධයෙන් මොනවද මේ රජය අරන් තියෙන පියවර? පැහැදිලිවම දකුණු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඒක නිසා ජනතාව නැවතත් ඉතාමත් හොඳින් අවබෝධ කරගන්න ඕනේ සිරිකොතට සටන් කරන බංකොලොත් දේශපාලනයට යට වෙන්න එපා. අපිට සිරිකොත අල්ලන්න දෙයක් නැහැ. මොකද ওই සිරිකොතේ හිටපු අය ඇතුලේ ඉඳලා සිරිකොත අල්ලගන්න බැරි. ඉතින් ඒ නිසා එළියට ගිහිල්ලා සිරිකොත අල්ලන්න බලන්න වැඩි අපි මේ සද්ද දෙන්නේ අරලියාගහ මන්දිරේ අල්ලගන්න. යෝවට අගෝස්තු 5 වෙනිදාට මේ රටේ ඉන්න ජනතාව උත්තර දෙයි. අතේ ඇඟිලි පහක් හම්බෙන්නේ නැහැ മന്ത്രി දූර. නමුත් අපි දන්නවා එක්සත් ජාතික පාක්ෂිකයෝ අලියාගෙන් පිට ඡන්දයක් දෙන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. නවීන් දිසානායක අවුරුදු 11 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දැන් ශක්තිමත් කරා. දැන් එක්සත් ජාතික පාක්ෂිකයන් අපිට කියලා දෙන්න එනවා. මොකා වුණත් කමක් නැහැ. පාක්ෂේ මාරු කරොත් ඒ මනුස්සයා විශ්වාස කරන්න එපා. ඒතන සජිත් දැන් අකමැතිකම් ගන්න බලාගෙන පැන්න පක්ෂෙන් එළියට. මෙයාගේ කේන්දරේවත් පිනක් නැහැ මෙයාට රටේ අකමැති වෙන්න. මෙයාට මම හිතන්නේ මේ මැතිවරණයම දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ පරිසම් දෙන ඒ ඉන්න තමයි මංගල මහත්තයා අයින් උනේ. මංගල සමරවීර වැනි එක්සත් ජාතික පක්ෂයේ සජිත් මහත්තයාගේ පිළේ ප්‍රබල අපේක්ෂකව ඉවත් වෙනකට අගෝස්තු 5 වෙනිදා ඡන්දේ ප්‍රතිඵල නිකුත් වෙනකට 7න් 6ක් අරගෙන මාතර දිස්ත්‍රික්කයේ ඒ ජයග්‍රහණය ශක්තිමත් ජයග්‍රහණයක් කරනවා කියලා. දැන් තියෙන ව්‍යවස්ථාව බින්නක් දෙනවා පරදුනක් දෙනවා. අර ජාතික ආණ්ඩුව කියන වචනේ ඇතුළට දැම්ම අප්‍රේල් මාස 25. පරදුනහම ආණ්ඩුව හදනවද උ? පරදුනහම ආණ්ඩුව කරපු දේශපාලන පක්ෂ නම් මොකක්ද දන්නවද? එක්සත් ජාතික පක්ෂය. ජාතික ආණ්ඩුව හදාගෙන මෛත්‍රී UNP එකත් එක්ක යනකොට පක්ෂයක් හදන්න ඕනේ කියනකොට මෛත්‍රී එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ ඉඳන් කියනවා බලමුකෝ පක්ෂයක් හදන හැටි හැදුවොත් පාරක් ගන්න ඇවිත් ඕනෝයි කිව්වා. මතකද ඔයාලා? මෛත්‍රී පාල සිරිසේන කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි මිනිහෙක්. ඒ නිසා මොන දෙයකට අරන් දිනවද කියලා අපි දන්නේ නැහැ. සමහර අය උත්සාහ කරනවා මේ ඊළඟ ආණ්ඩුවේ ඇමතිකම් අපි කියලා. එහෙම කොහෙද දෙන්නේ? සන්දානයේ සභාපතිතුමා මම බව තමුන්නාන්සලා දන්නවා. අපි රජයේ සමග ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සමග තිබෙන අපේ එකතා ගිවිසුම් අනුව සියලු කටයුතු කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් තියෙනවා. කවුරුවත් කලබලෙන්න උවමනාවක් නැහැ. මේ මැතිවරණයෙන් පසුව මම උපදේශකවරයෙක් අනුශාසකවරයෙක් වශයෙන් ඉඳලා මේ පක්ෂයේ උගත් තරුණ පිරිසකට මේ පක්ෂයේ වැඩ කටයුතු මම බාර දෙනවායි කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. වීදි දිගේ මිහිදන් කරන බොලි COVID-19 ආසාදනය වූ රෝගීන් තිදෙනෙක් අද දිනය තුළ හඳුනාගෙන තිබෙනවා. මේ අතර ජින්තුපිටිය ප්‍රදේශයෙන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ පිරිසෙන් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එම පිරිසට COVID-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. COVID-19 ආසාදනය වූ බවට අද දිනය තුළ රෝගීන් තිදෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් අයෙක් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් වන අතර අනෙක් දෙදෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි. ඊයේ දිනය තුළද COVID-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අයයි.
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටි එක්සත් අරාබි එමිරාජ්‍යයේ 7 දෙනෙක්ද කටාර් රාජ්‍යයේ සිටි 10 දෙනෙක්ද අද දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කරනු අතර මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබෙනවා. මේ අතර ගෙවී ගිය පැය 24 තුළ COVID-19 ආසාදනය වී සිට සුවය ලැබූ 22ක් රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අතර නාවික හමුදා සමාජිකයින් 2 දෙනෙකුද වෙනවා. ඒ අනුව COVID-19 ආසාදනය වී සිටි නාවික හමුදා සමාජිකයින් 904 දෙනාගෙන් 879 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සමාජිකයින් 25 දෙනෙකු පමණයි. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2072 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් ආසාදිතයින් 1885ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 176 දෙනෙකු පමණයි. මේ අතර කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමත් සමග ඊයේ එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 153 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරනද අද දිනේ එම ප්‍රදේශයේ ජනතාව සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු සිදු කරන ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. ඒ අතර COVID-19 හේතුවෙන් වසා දමා තිබූ ග්‍රහලෝකාගාරය යලි ජූලි මාස 7 වනදා විවෘත වනවා. ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 1,12,00,000 සීමාව ඉක්මවා යාම වඩාත් වේගවත්ව සිදුව තිබෙනවා. එම අගය දැක්වෙන්නේ 1,12,05,505ක් ලෙසින්. එමෙන්ම ගෝලීය වශයෙන් කොවිඩ් වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාවද 5,29,380 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය මධ්‍යයේ ඇමරිකාවේ නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. කොවිඩ් අවදානම නොදකූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා අද නිදහස් දින සැමරීම සඳහා රශ්මෝ කන්දට පැමිණියා. එම අවස්ථාවට සහභාගී වූ 7,500කට ආසන්න පිරිස සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකමින් ඒකරාශී සිටි ආකාරයයි මේ. මේ අතර ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් ජූනියර් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙම්වතියට කොවිඩ් ආසාදනය වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. අද වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 28,90,000 ඉක්මවනවා. සමස්ත මරණ සංඛ්‍යාව 1,32,000කට අධිකයි. ඉන්දියාවේදී දෛනික රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබූ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 22,721ක්. සමස්ත මරණ සංඛ්‍යාව 18,669ක්. මේ අතර පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂි තමාට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු කළා. වසංගතය හමුවේ ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පා සිටින බොලීවියාවේ කොචම්බබා නගරයේ සුසාන භූමිය වසා දමා තිබීම හේතුවෙන් එහි කොවිඩ් මළ සිරුරු වීතිවල මිහිදන් කිරීමට කටයුතු කරන ආකාරයයි මේ. නැවතත් අද දෙරණ. දැන් තවත් පුවත් කිහිපයක්. ඔරූපතන ප්‍රදේශයේ පිහිටි යතුරුපැදිය අලුත්වැඩියා කරන ස්ථානයකට ඊයේ පස්වරුවේ පැමිණි පියපුතු දෙදෙනෙකු සිය යතුරුපැදිය අලුත්වැඩියා කටයුත්තට අදාළ මුදල ගෙවීම පැහැර හරිමින් කඩහිමියාට පහර දෙන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එම අවස්ථාවේදී සිද්ධිය සමතයකට පත් කිරීමට පැමිණි සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙකුටද අදාළ පිරිස පහර දීමට තත් කර ඇති අතර අනතුරුව එහි පැමිණි හොරෝපතන පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. ජාතික ජනබලවේගයට අයත් රන්න විගමුව ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ මැතිවරණ කාර්යාලයකට අද අලුයම කිසියම් පිරිසක් විසින් අලාභහානි සිදු කර තිබෙනවා. වසර දෙකහමාරක් තිස්සේ වසා දමා තිබූ මහියංගනයේ උළු කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද යලි ආරම්භ කෙරුණා. ඒ අනුව අද සිට එම කර්මාන්ත ශාලාව තුළ උළු ගඩොල් සහ ටයිල් නිපදවීම සිදුවනු ඇති. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව පාවා දුන් බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සාක්ෂි නොමැති බව පවසමින් නතර කිරීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන්නයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ නාවලපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී. 2011 ලෝක කුසලාන අවසන් මහතරගේ පාවා දුන් බවට පසුගිය 18 වනදා රූපවාහිනී සාකච්ඡාවකට එක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කළා.
ඒ අනුව එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා උපුල් තරංග සහ හිටපු නායක කුමාර් සංගක්කාරගෙන් විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කරගත්තා. කෙසේ වෙතත් අදාළ විමර්ශන ඊයේ නවතා දැමීමට විශේෂ විමර්ශන ඒකකයේ තීරණය කළේ තරඟ පාවා දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීමෙන්. මම දන්නේ පොලිස් ඒකකය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාටත් මහේල ජයවර්ධනටත් කුමාර සංගක්කාර මහත්මයාටත් කැඳෙව්වේ මොන පදනමක් ඇතුවද? මගෙන් කට උත්තර ගත්ත පොලිස් විමර්ශන ඒකකය. පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතෙන් මේ පරීක්ෂණය තියන්න බෑයි කියලා. මොකද ක්‍රීඩා තරඟ පාවා දීමේ පනත සම්මත වුණේ 2019. මේ සිද්ධ වුණේ 2011. ඒතර පොලිසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා පොලිසිය හිර කරගත්තාම පරීක්ෂණයට තොරතුරු නැහැ පරීක්ෂණය අවසන් කරන්න කියලා කියන්න බෑ. මොකද ඒ පොලිසිය අද වෙනකොට එවකට ක්‍රිකට් පාලකෙන්ට පොඩි ලේකම්ගෙන් කට උත්තරයක් ගත්තද? සභාපතිගෙන් කට උත්තරයක් ගත්තද? ඒ වගේම විධායක නිලධාරීන් කට උත්තරයක් ගත්තද? ඒ තරඟාවලියට සම්බන්ධ කිසි කෙනෙකුගෙන් කට උත්තර අරගෙන නමුත් මේක විමර්ශනය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්. මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණය පවත්වන මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍ය අධිකාරී ඇලෙක්ස් මාර්ෂල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2011 ලෝක කුසලාන අවසන් මහතරගයේ පාවා දී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ මර්ධන ඒකකයේ වෙත ලිපියක් එවූ බවට ප්‍රකාශ කළත් එවැනි ලිපියක් මේ දක්වා ලැබී නොමැති බවත් මීට පෙර එවැනි පාවා දීමක් සම්බන්ධයෙන් ලිපියක් පිළිබඳ ඔවුන්ගේ නිලධාරීන් තහවුරු කර නොමැති බවත් ඇලෙක්ස් මාර්ෂල් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද මහතාගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සහ විමර්ශන සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මෙලෙස අදහස් පළ කළා. එහෙමනම් කණ්ඩායම හිටපුවා විතරක් නෙමෙයි ගෙනපු හැමදෙනාගේම මහින්දානන්ද මහත්මයා සමාව ගන්න ඕනේ. කරපු චෝදනාව පදනම් විරහිතයි කියලා තමයි මේ කමිටුව කියන්නේ. ක්‍රීඩා පනතේ 13 වෙනි වගන්ති අනුව බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම, සාවද්‍ය තොරතුරු සැපයීම කියන චෝදනාව මත හිටපු ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ චෝදනාව මත රුපියල් ලක්ෂයක එහා ගිය දඩයක් හෝ අවුරුදු 3ක හිරදඬුවමක් නියම කරන්න පුළුවන්. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුවදායි රාත්‍රියක්.